සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම වූ කල්යාණ මිත්‍ර වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප හැමදෙනාගේ ගෞරවාදර නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, කෙළවරක් නොපෙනෙන දීර්ඝ සංසාරයේ දුර්ලභ ලැබෙන මනුස්ස ජීවිතේ අපිට ලැබිලා. ඒ මනුස්ස ජීවිතයේ අඳගොළු බිහිරි මන්ද බුද්ධික ආදී ආබාධයන්ගෙන් තොරව අපිට යමක් කමක් වටහා ගන්න පුළුවන් ආබාධ අඩු ඒ ජීවිතේ උරුම වෙලා තියෙනවා. මොකද මේ මනුස්ස ජීවිතේම ඇතැම් මුදවි ඉන්නවා. ඇස් පේන්නේ නැති, කන් ඇහෙන්නේ නැති, කතා කරන්න බැරි මන්ද බුද්ධික බොහෝ පිරිස් සිටිනවා. මනුස්ස ජීවිතේ දුර්ලභ ලැබෙන මනුස්ස ජීවිතේ අපිට හිමුනේ නෑ පෙර සංසාරේ පිනක් නිසා. ඒ මනුස්ස ජීවිතේ ලබලා මේ මනුස්ස ලෝකෙට එනකොට මේ බුද්ධ ශාසනයේ අවසාන කාලේ වූ ඒ බුද්ධ ශාසනය පවතිනවා. භාග්‍යතුන් වහන්සේගේ නිර්මල පිවිතුරු ධර්මය පවතිනවා. අපි ඉපදුනේ නෑනේ ගිහිල්ලා අප්‍රිකාවේ ගෝත්‍රික පවුල්වල. අපි ඉපදුනේ නෑනේ අරාබිකරේ ගිහිල්ලා. අපි ලංකාවේ ඉපදුනා, ලංකාවෙත් අපි ඉපදුනේ නෑනේ ඉස්ලාම් පවුල්වල. හින්දු පවුල්වල අපි ඉපදුනේ නෑනේ බුදුරජාණන් වහන්සේ ධර්මයක් ගන්න පුළුවන් ඒ බෞද්ධ පවුල්වල බෞද්ධ පසුබිමක් ඇතුව අපි ඉපදුනා. පෙර සංසාරේ පිනක් නිසා අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ වැහිලා තිබුණු, යටපත් වෙලා තිබුණු භාග්‍යතුන් වහන්සේගේ ධර්මය, ඒ උතුම් ශ්‍රී සද්ධර්මය මතු කරපු කාලේ ඒ ධර්මයේ යන්තම් හරි පහසක් ලබන්න අපිට පුළුවන් වුණා. අවබෝධයෙන් තෙරුවන් සරණ යන්න පුළුවන් වුණා. යම් අවබෝධයකින් භාග්‍යතුන් වහන්සේ වදාළ විදිහට සිල් ගුණධම් ආරක්ෂා කරන්න අපිට පුළුවන් වෙලා. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ඒ උතුම් ධර්මය අපි ටික ටික හරි ශ්‍රවණය කරමින් පොඩ්ඩ හරි ධර්මයේ තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒක දුර්ලභ දෙයක්. වටිනා දෙයක්. ඒක වටින්නේ දුර්ලභකමත් එක්කමයි.
ඉතින් පින්වත්නි බුදුරජාණන් වහන්සේ අපිට මේ ජීවිතයේ යථාර්ථය මැනවින් පහදා දෙනවා ඒ උතුම් බුද්ධ දේශනා තුළ. පච්චත්තං වීරිතබ්බෝ විඤ්ඤෝහි බුද්ධිමත් නුවණැති උදවිය තම තමන්ගේ බුද්ධියේ ප්‍රමාණයට නුවණේ ප්‍රමාණයට ප්‍රඥාවේ ප්‍රමාණයට ඒ ධර්මය තේරුම් ගන්නවා. ඔබටත් අපිටත් ඒ ධර්මයේ තේරෙන්නේ අපේ නුවණේ ප්‍රමාණයට අපේ ප්‍රඥාවේ ප්‍රමාණයට. ඇතැම් අවස්ථාවලදී අපේ ප්‍රඥාව නැති බව නුවණ මුහුකුරා නැති බව අපිට නොතේරුණොත් සමහර අවස්ථාවලදී සමහර උදවිය ඒ ධර්මය වැරදි කියලත් තර්ක කරනවා. එයා දන්නේ එයාට ඒ ධර්මයේ තේරෙන්නේ නැහැ කියලා. එයාගේ නුවණට ඒ ධර්මයේ තේරෙන්නේ නැහැ. එච්චර නුවණ මෝරලා නැහැ කියලා එයාට තේරෙන්නේ නැහැ. එයාට තේරෙන මට්ටමින් එයාට තේරුණොත් තමයි ධර්මයේ හරි කියලා එයා හිතන්නේ. ඒ කියන්නේ එයාට තේරෙන මට්ටමින්. නොතේරෙන මට්ටමේදී එයා කියන වැරදි කියලා. ධර්මයේ වැරදි කියලා. ඕවා බුදුරජාණන් ධර්මයේ නෙවෙයි. ඕවා පස්සේ හදාගත්ත ඒවා. ඕවා ධර්මයට අයිති නෑ කියලා සමහර අවස්ථාවලදී බොහෝ පව් කරගන්නවා. ධර්මයට අපහාස කරලා. භාග්‍යතුන් වහන්සේට අභූතෙන් චෝදනා කරලා. ඉතින් ඒක නිසා පින්වත්නි අපි තේරුම් ගන්න ඕනි අපේ නුවණ බොහෝ මුහුකුරා ගිහිල්ලා නැහැ. ඒ නිසා අපිට තේරෙන කොටස අපි තේරුම් ගන්න, නොතේරෙන කොටස තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒක තේරෙන්නේ මේ අපේ නුවණ ටික ටික හරි මෝරද්දී. අද මේ පින්වතුන්ට මා කියා දෙන්න කල්පනා කළා සංයුත්ත නිකායේ 3 වෙනි පොත් වහන්සේ තුල අඩංගු භාග්‍යතුන් වහන්සේ වදාළ ලස්සන දේශනාවක්. මේ දේශනාවේ නම පේන පිණ්ඩූපම සූත්‍රය. පේන පිණ්ඩූපම සූත්‍රයේ අඩංගු වෙලා තියෙන්නේ පංච උපාදානස්කන්ධය ගැන. භාග්‍යතුන් වහන්සේ මේ උතුම් දේශනාව දේශනා කරන කාලේ වැඩ සිටියේ අයෝධ්‍යා කියන නගරේ ගංගා නදී තීරේ. අයෝධ්‍යාවෙන් ගංගා නදිය ගලාගෙන බසිනවා. ඒ ගංගා නදී තීරේ තමයි භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ. භික්ෂුන් වහන්සේලා අමතලා භාග්‍යතුන් වහන්සේ මේ විදිහට දේශනා කරනවා. සේතාපි භික්කවේ අයං ගංගා නදී මහන්තං පේන පිණ්ඩං ආවහෙය්‍ය තමේනං චක්කුමා පුරිසු පස්සෙය්‍ය නිජ්ජායෙය්‍ය යෝනිසෝ උපපරික්ඛෙය්‍ය. මහණෙනි මේ ගංගා නදියේ මහත් වූ විශාල වූ පෙනගුලි පෙනපිඩු තියෙනවා. ඔබ දැකලා තින්නේ ගංගාවල ජලය වේගෙන් ගලා බසිද්දී පෙනගුලි හැදෙනවා. පෙනපිඩු හැදෙනවා. ඒක විශාල වශයෙන් ඉන්දියාවේ දැන් බුද්ධ ගයාවට ඔබ ගියොත් එහෙම ඒ නිරංජනා නදියේ ජලය තියෙන කාලෙක ඒ නිරංජනා නදියේ තැන් තැන්වල විශාල පෙනගුලි තියෙනවා. ලංකාවේ ඒක එච්චරම ගොඩක් දැකලා නැහැ. ලංකාවේ ගංගාවල තියෙනවා. නමුත් ඉන්දියාවේ ගංගාවල හරියට තියෙනවා ලොකු විශාල පෙනගුලි තියෙනවා. පෙනපිඩු තියෙනවා. ඇසැති පුරුෂයෙක් මේ පෙනපිඩු දිහා බලලා යෝනිසෝ උපපරික්ඛෙය්‍ය නුවණින් කල්පනා කරනවා. නුවණින් පිරික්සා බලනවා. තස්සතං පස්සතෝ නිජ්ජායතෝ යෝනිසෝ උපපරික්ඛතෝ රිත්තකඤ්ඤේව කායෙය්‍ය. ඒ විදිහට නුවණින් පිරික්සා බලද්දී අර පෙනපිඩු ගැන නුවණින් හිතද්දී කල්පනා කරද්දී එයාට තේරෙනවා කියනවා
රිත්තකඤ්ඤේව කායය මේ පෙන පිඩු හිස් දෙයක්. හරයක් නෑ. තුච්ඡකඤ්ඤේව කායය තුච්ඡ වූ දෙයක්. ලාමක වූ දෙයක්. අසාරකඤ්ඤේව කායය සාරයක් නැති එකක්. අසාර වූ එකක්. පෙනගුලියක හරයක් නෑනේ. ලොකුවට පේන්න තියෙනවා. හැබැයි හරයක් නෑනේ පෙනගුලියේ. හිස්නේ පෙනගුලිය. ඇතුළේ මොනවද තියෙන්නේ පෙනගුලියේ? මුකුත් නෑ. හිස්. සාරවත් නෑ. අසාරකඤ්ඤේව කායය. කිංසයා භික්කවේ පේන පිණ්ඩී සාරෝ. මහණෙනි මේ පෙන පිඩුවේ තියෙන සාරය කුමක්ද? කුමක්වත් නෑ. පෙන පිඩුවේ සාරයක් නෑ. ඒවමේවකෝ භික්කවේ යංකින්චි රූපං අතීතානාගත පච්චුප්පන්නං. අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා යන්දුරිය සන්තිකේ වා තං භික්ඛු පස්සති නිජ්ජායති යෝනිසෝ උපපරික්කති තස්ස තං පස්සතෝ නිජ්ජායතු යෝනිසෝ උපපරික්කතු රිත්තකඤ්ඤේව කායය තුච්ඡකඤ්ඤේව කායය අසාරකඤ්ඤේව කායය කිංහිස්යා භික්ඛවේ රූපේ සාරෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණනි ඒ වගේ අර පෙන ගුලිය වගේ පෙන පිටුව වගේ යංකින්චි රූපං යන් රූපයක් ඇද්ද අතීත අනාගත පච්චුප්පන්න. අතීතේ හටගත් අනාගතේ හටගන්නා වූ පච්චුප්පන්න වර්තමානයේ හටගෙන තිබෙන්නා වූ වර්තමානයේ හටගත්තා වූ අජ්ජත්තං වා බහිද්ධා වා ආධ්‍යාත්මික හෝ බාහිර හෝ ඕලාරිකං වා සුකුමං වා ඕලාරික හෝ සියුම් හෝ හීනං වා පනීතං වා හීන හෝ ප්‍රනීත හෝ යන්දුරේ සන්තිකේවා දුර හෝ ළඟ හෝ යම් රූපයක් ඇද්ද ඒ රූපය ගැන භික්ෂුව හොඳට යෝනිසෝ මනසිකාරය කරනවා. හොඳට නුවණින් පිරික්සා බලනවා. ඒ බලද්දී ඒ භික්ෂුවට තේරෙනවා කියනවා රිත්තකඤ්ඤේව කායය මේ රූපය හිස් වූ දෙයක්. රිත්තකඤ්ඤේව කායය හිස් වූ දෙයක්. තුච්ඡකඤ්ඤේව කායය තුච්ඡ වූ දෙයක් මේ රූපය. අසාරකඤ්ඤේව කායය අසාර වූ දෙයක් මේ රූපය කියලා ඒ භික්ෂුවට යෝනිසෝ මනසිකාරී යෙදෙන ඒ භික්ෂුවට වැටහෙනවා කියනවා. තේරෙනවා කියනවා. එහෙනම් රූපය හිස් වූ දෙයක්. රූපය තුච්ඡ වූ දෙයක්. රූපය අසාර වූ දෙයක්. කොයි වගේද? අර පෙන පිටුව වගේ. ගංගාවේ තියෙන පෙන පිටුව වගේ. ඔන්න එහෙනම් බුදුරජාණන් වහන්සේ අපිට රූපය ගැන වදාළේ පෙන පිටුවක් වගේ, පෙනගුලියක් වගේ හිස් තුච්ඡ අසාර වූ දෙයක් විදියට. මොකද්ද මේ රූපය? මේ තියෙන රූපය මොකද්ද? අතීත අනාගත පච්චුප්පන්න. අතීතේ හටගත්තු අනාගතේ හටගන්න පච්චුප්පන්න වර්තමානයේ හටගත්. අජ්ජත්තං වා බහිද්ධා වා ආධ්‍යාත්මික හෝ බාහිර හෝ. මේක හොඳට තේරුම් ගන්න. ආධ්‍යාත්මික හෝ බාහිර හෝ. එහෙනම් ආධ්‍යාත්මික රූපේ විතරක් නෙවෙයි. බාහිර රූපත්. සමහර කෙනෙක් හිතන්න මේ ආධ්‍යාත්මික රූපේ විතරද රූපය කියලා. නේ බාහිර රූපෙ තින්නේ. අජ්ජත්තං වා බහිද්ධා වා බාහිර. ඕලාරිකං වා සුකුමං වා ඕලාරික සියුම්. ඕලාරික සියුම් ගොරෝසු සියුම්. හීනං වා පනීතං වා හීන ප්‍රනීත. යන්දුරේ සන්තිකේවා දුර ළඟ. මේ විවිධ දේන් භාග්‍යවතුන් මොකද්ද මේ දේශනා කරන්නේ? සියලු රූප කියන එක. මේ මායිම් බාහිර ආධ්‍යාත්මික දුර ළඟ හීන ප්‍රනීත ගොරෝසු සියුම් අතීත අනාගත වර්තමාන මේ සීමාවලින්
දැන් මේ සීමාවෙන් බැහැර වෙන රූප නැහැ. සියලු රූප. සියලු රූප. හරි? ඒතර හොඳ තේරුම් ගන්න ආධ්‍යාත්මික බාහිර තමයියි සලකන ආධ්‍යාත්මික නේ බාහිර බැහැර බැහැරේවත් රූපමයි. ඒ බැහැරත් රූපමයි. ආධ්‍යාත්මිකෝ බාහිරෝ. එහෙනම් ආධ්‍යාත්මිකේ කය විතරක් නෙවෙයි. බාහිර දේවලුත්. බාහිර කය විතරක් නෙවෙයි බාහිර කයවල් කියලා විතරක් මෙතන දේශනා කරලා නැහැනේ. බාහිර රූපය. රූපය කියනකොට ඔබ හැම වෙලාවෙම ගන්න රූපය මොකද්ද? සතර මහා ධාතුන්. සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේ රූපය කියලා ගන්න. අපිට රූපය අහුවෙන්නේ සතර මහා ධාතුන් විදියට නෙමෙයි. අපිට රූපය අහුවෙන්නේ සාරවත් වූ දෙයක් විදියට. සතර මහා ධාතුන් විදියට නෙමෙයි රූපය අහුවෙන්නේ. අපිට රූපය අහුවෙන්නේ ඝන දෙයක් විදියට. අපිට රූපේ හිස් වූ පෙන පිඩුවක් වගේ හිස් වූ දෙයක් විදියට නෙවෙයි. අපිට රූපය අහුවෙන්නේ සතර මහා ධාතුන් රූපය ගන්න. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ රූපය ගැන ධාතු මනසිකාර භාවනාවක් දේශනා කළේ අපිට. මහා සතිපට්ඨාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ධාතු මනසිකාර භාවනාවක් දේශනා කළේ. බොහෝ සූත්‍ර දේශනාවල ධාතු වශයෙන් බෙදලා පෙන්වුවේ භාග්‍යවතුන් වහන්සේකනේ. රූපය කියන්නේ මොකද්ද? පඨවි ධාතුව, ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව. හරි? දර භාග්‍යවතුන් වහන්සේ මේ පඨවි ධාතුව කෙස්ලොම් නියදත් මේ පඨවි ධාතුව කෙස් කියන්නේ නෙවෙයි භාග්‍යවතුන් වහන්සේට උනේ. භාග්‍යවතුන් වහන්සේට ඕන උනේ මේ කෙස් කියන්නේ පඨවි ධාතුවට අයිති දෙයක් කියලා කියන්න. තද ගතියින් යුක්ත දෙයක් කියලා. තද ගතිය පඨවි ධාතුව කියන්නේ. ගලන වැగిරෙන ගතිය තේජෝ ධාතුව, ආපෝ ධාතුව කියලා කියන්නේ. උණුසුම් සිසිල් ස්වභාවය ගතිය තේජෝ ධාතුව කියලා කියන්නේ. හමන පිම්බෙන ඇකිරෙන ස්වභාවය ගතිය වායු ධාතුව කියලා කියන්නේ. ඒ අර්ථයෙන් ගන්න ඕන රූපය. එතකොට තමයි භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ අපිට ඒ ධර්මින් කියන අර්ථය තේරෙන්න පටන් ගන්නෙ. ඒ විදිහට ගත්තට පස්සේ. ඒතර බුදුරජාණන් වහන්සේ මේ ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා දැන් රූපය කියන දේ හරි. දැන් මහා අතිපදුන් සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්ත මහ රහතන් දේශනා කළේ රූපය කොහොමද හටගන්නේ කියලා. රූප උපාදානස්කන්ධය හටගන්නේ කොහොමද කියලා. ආධ්‍යාත්මික ඇස බිඳිලා නැහැ. බාහිර රූප ඇස ඉස්සරහට පැමිණෙනවා. ඒ කෙරෙහි මානසිකාරය යොමු වෙනවා. එතකොට ඊට අදාළ විඥානීය පිහිටනවා. ඒ විඥානීය පිහිටලා තියෙන කෙනෙකුගේ යම් රූපයක් ඇත්ත. ඒතරක අසින් හටගන්නදී චක්කු රූප අසින් හටගන්න රූප. ඊට පස්සේ ආධ්‍යාත්මික කන බිඳිලා නැහැ. බාහිර ශබ්ද කන ඉස්සරහට කනේ ආපාතන වෙනවා. මානසිකාරය යොමු වෙනවා. ඒකට විඥානය පිහිටනවා. ඒ විඥානය පිහිටපු කෙනෙකුගේ යම් රූපයක් ඇත්ත. මේක ශබ්ද රූපය. ඒ වගේම ගන්ධ රූපය, රස රූපය, පොට්ටබ්බ රූපය, ධම්ම රූපය. මේ රූප උපාදානස්කන්ධය බුදුරජාණන් දේශනා කරන්නේ. දැන් ඔබ හිතන්නකෝ බලන්න. එතනදි ගන්නකෝ ඇස. ආධ්‍යාත්මික ඇස බිඳිලා නැහැ. බාහිර රූපය ඇස ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ආපාතන වෙලා තියෙනවා. අපි හිතමු මම බලනවා මගේ ඇස් දෙකකින්. මගේ කියලා හිතා ඉන්නේ මේ ඇස් දෙකකින්. මම බලනවා මගේ නියපොතු දිහා. අතේ නියපොතු දිහා බලනවා. එතකොට නියපොතු මොකද්ද? ඒ මොහොතේ බාහිර රූපේනේ. මගේ නියපොතු, මගේ මේ අතේ තියෙන නියපොතු ඒ වෙලාවේ මට බාහිර රූපේනේ. ඇසට පේන නේ
ඒ වෙලාවේ මට බාහිර රූපය මගේ නියපොත්තු. මගේ මේ කය තියෙන නියපොත්තු. මගේ කියලා හිතා ඉන්න කය තියෙන නියපොත්තු. මට බාහිර රූපෙන්නේ. එහෙනම් ඔන්න ආධ්‍යාත්මික ඇස බිඳිලා නැහැ. බාහිර රූපේ ඇස ආපාතන වෙලා. ඒකට අවධානය යොමු වෙලා මනස්කාරය යොමු වෙලා විඥානේ පිහිටනවා. දැන් මෙතන රූපය හට ගන්නවා. දැන් මෙතන රූප වාදනස්කන්ධය හට ගන්නවා. ඒ වගේම මම තව මොහොතකින් මේ පොත් වහන්සේ දිහා බලනවා. ඒ වෙලාවේ මට බාහිර රූපේ මොකද්ද? මේ පොත් වහන්සේ. එතකොට රූපාදානස්කන්ධය හට අරන් මේ ආධ්‍යාත්මික කියලා හිතා ඉන්න මේක බාහිර රූපේ වෙලා මට විතක මේ නියපොතු ටික බාහිර රූපේ වෙලා විතක මේක හොඳට ඔබ ගැඹුරින් හිතන්න හොඳට පුළුල් විදිහට හිතන්න රූපය සතර මහා ධාතුන්ගේ හටගත්තු දේ රූපයේ සතර මහා ධාතුන් හටගත්තු දේ ඒ අර්ථයෙන් බලන්න එතකොට ඔබට දැන් ඒ කියන්නේ ධාතු මනසකාරය බුදුරජාණන් වහන්සේ ධාතු මනසකාරය වඩන්න කියලා කිව්වේ අපිට. ධාතු මනසකාරය වඩද්දී සත්පුද්ගල භාවයෙන් බැහැර වෙලා අපි හිතන්න පුරුදු වෙනවා. ධාතු මනසකාර භාවනාව ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දක්කෝ ගෝඝාතකෝවා ගෝඝාතකන්තේ වාසීවා ගාවින් වදිත්වා චාතුම් පතේ බිලසෝ පටිවිභජිත්වා නිසින්නෝ වස්ස. දක්ෂ ගවඝාතකෙක් හරි ගවඝාතකෙක් අතවැසියෙක් හරි ගවදෙනක් මරා සතරමන් සන්ධියක ඒ ගවදෙනගේ මස් වෙන් කරලා ඇට වෙන් කරලා ඒ ආදි වෙන් කරලා විකුණන්න තියන් ඉන්නවා. එතකොට ගවදෙන කියන සංකල්පය නැහැ. තියෙන්නේ මස් කියන සංකල්පය. මස් කියන හැඟීම. මස් කියන දැක්ම. දැන් ගවදෙන නැහැ. ඒ වගේ බුදුරජාණන් දේශනා කළේ පඨවි ධාතුව විදිහට බලන්න. ආපෝ ධාතුව විදිහට බලන්න. තේජෝ ධාතුව විදිහට බලන්න. වායෝ ධාතුව විදිහට බලන්න. මොකද්ද රූපය? එක්සා රූපය බලන්න අපි සාමාන්‍ය මේ බලන කෝණයෙන් බැහැර වෙලා බලන්න උත්සාහ කරන්න. රූපය සතර මහා ධාතුන් හටගත්තු දේ. ඒ රූපය අසාරයි. ඒ රූපය පෙනගුලියක් වගේ. ඒ රූපය තුච්චයි. හිස්. නැත්තම් අපේ රූපේ හිස් විදිහට අහුවෙන්නේ නැහැ. නැත්තම් අපේ රූපේ හිස් විදිහට අහුවෙන්නේ නැහැ. ඒ රූපය හිස් තුච්චයි අසාරයි පෙනගුලියක් වගේ. පෙනගුලිය කියන එකත් එක දිගටම තියෙන එක ඒක ඇති වී නැති වී තියෙන එකක්. බිඳි බිඳි හට අර ගනිමින් තියෙන එකක් පෙනගුලිය. එම්පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සේතාපි භික්ඛවේ සරද සමයේ තුල්ල පුසිතකේ දේවේ වස්සන්තේ උදකේ උදක බුබ්බුලං උප්පජ්ජති චේව නිරුද්ධච්ච. මහණෙනි සරත් කාලේ සරද සමයේ සරත් කාලේ වහින වැස්සක හරි වහින වැස්සක දී දැන් වතුරට වස්ස වැහි වතුර වැටෙද්දී වැහි බින්දු වැටෙද්දී දිය බුබුලු මතුවෙනවා. මේක ඔබ දැකලා. ඒ කියන්නේ භාග්‍යවතුන් බලන්නකො භාග්‍යවතුන් මේ අපි දන්න සාමාන්‍ය සමාජයේ තියෙන උපමාවනේ ගන්නෙ. මේ කොහේ හරි මේ අපිට නොතේරෙන උපමා ගේන්නේ නැහැ භාග්‍යවතුන්. ඔබ හොඳට බලන්න මේ බුද්ධ දේශනාවල තියෙන උපමා අපි සාමාන්‍ය සමාජයේ තියෙන උපමා. ඒ වලින් භාග්‍යවතුන් ගන්නෙ. ඔබ දැකලා තියෙන තරම් වැස්ස වහිද්දී වතුර මිදුලි හරි වතුර පිරලා තියෙන තැනක නැත්නම් ගංගාවක නැත්නම් ඔබ යම් විලක් ළඟ හරි පොකුණක් ළඟ හරි ඉන්නකොට පොණ්ඩ එකක් ළඟ හරි ඔබ ඉන්නකොට ඒකට වැටෙනකොට වතුර වැටෙනකොට දිය බුබුලු මතුවෙනවා. ඒ දිය බුබුල මතුවලා පොඩි වෙලාවකින් මිදලා යනවා. අයමත් මතුවෙනවා දිය බුබුලු. මෙහෙම මතු හට ගන්නව නැති වෙනවා දිය බුබුලු. හරි ඒක ඔබ දැකලා ඇති. තමේනං චක්කුමා පුරුෂෝ පස්සිය නිජ්ජායෙය යෝනිසෝ උපපරික්ඛේය තස්සතං පස්සතෝ නිජ්ජායතෝ යෝනිසෝ උපපරික්ඛතෝ රිත්තකඤ්ඤේව කාය තුච්ඡකඤ්ඤේව කායය අසාරකඤ්ඤේව කායය කිංහිසියා භික්ඛවේ
උදක බුබ්බුලේ සාරෝ මහණෙනි ඒ කෙනා අර දිය බුබුලු හටගන්න නැති වෙන ඒ දිය බුබුලු එයා ඒ ගැන හොඳට පිරික්සා බලනවා. නුවණින් කල්පනා කරනවා. එතකොට එයාට තේරෙනවා මේ දිය බුබුලු හිස් වූ දෙයක්, අසාර වූ දෙයක්, තුච්ච වූ දෙයක්. මේ දිය බුබුලු වල සාරයක් නෑ නේද කියලා එයාට තේරෙනවා කියනවා. ඒවමයකෝ භික්කවේ යාකාචි වේදනා අතීතානාගත පච්චුප්පන්නා අජ්ජත්තංවා බහිද්ධාවා ඕලාරිකාවා සුකුමාවා හීනාවා පනීතාවා යන්දූරී සන්තිකීවා. මහණෙනි ඒ වගේ යම් විඳීමක් ඇද්ද යාකාචි වේදනා අතීත අනාගත වර්තමාන මේ කාලයට අයිති, කාලත්‍රයට අයිති. ආධ්‍යාත්මික බාහිර, ආධ්‍යාත්මික බාහිර ඒ වගේම ඕලාරික සියුම් ඒ වගේම හීන ප්‍රනීත දුර ළඟ යම් විඳීම් ඇත්ත. ඒ කියන්නේ මේකෙන් අදහස් කරන්නේ මේ සියලු විඳීම් කියන එකයි. මේ ටිකෙන් බැහැරව ආයෙ වෙන විඳින් නැහැ. මේ සියලු විඳීම්. ඒ සියලු විඳීම් ගැන ශ්‍රාවකයා භික්ෂුව පිරික්සා බලනවා කියනවා. යෝනිසෝ මනසිකාරය යෙදෙනවා කියනවා. තසතම් පස්සතෝ නිජ්ජහයත යෝනිසෝ උපපරික්කතු රිත්තකඤ්ඤේව කායය. ඒ විඳීම් ගැන හොඳට නුවණින් කල්පනා කරලා බලද්දී පිරික්සා බලද්දී යාට තේරෙනවා කියනවා මේ වේදනාවන් මේ විඳීම් රිත්තකඤ්ඤේව කායය හිස් වූ දෙයක්. තුච්ඡකඤ්ඤේව කායය තුච්ඡ වූ දෙයක්. අසාරකඤ්ඤේව කායය අසාර වූ දෙයක් කියලා එයාට තේරෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනවා කිංහිසයා භික්කවේ වේදනාය සාරෝ. මහණි විඳීමේ සාරය මොකක්ද? හරය මොකක්ද? ඒක හටගන්න නැති වෙන එකක් විඳීම. වේදනාව. වේදනාව හටගන්න නැති වෙන එකක්. හරි. එතකොට මේ වේදනාව කියන අර්ථයෙන් දකින්න. අපිට වේදනාව කියන අර්ථයෙන් තේරෙන්නේ නැහැ. අපිට මේ අදහස් ගන්න මේ කය හටගන්න මේ දණු කැක්කුම, කන් කැක්කුම, දත් කැක්කුම නෙවෙයිනේ මේ වේදනාව කියන්නේ. මේ වේදනාව කියන්නේ මොකද? ඇසින් දකින රූපය ඔස්සේ හටගන්නා විඳීම. කනින් අහන ශබ්දය ඔස්සේ හටගන්නා විඳීම. චක්කු සම්පස්සජා වේදනා. ඇසේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම. සෝත සම්පස්සජා වේදනා. කනේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම. ගාන සම්පස්සජා වේදනා. ජීවහා සම්පස්සජා වේදනා. කාය සම්පස්සජා වේදනා. මනෝ සම්පස්සජා වේදනා. මේ විඳීම. මේ විඳීම මෙන්න මේ විඳීම කියන අර්ථයෙන් ඔබ ගන්න අපිට විඳීම කියන අර්ථයෙන් ගොඩ දෙනකොට ගන්න බෑ. එයා ඒ විඳීම රූපයට ඈඳෙනවා. එයාට රූපය තේරෙනවා මිසක් විඳීම තේරෙන්නේ නැහැ. විඳීම කියන අර්ථයෙන් ගන්න තේරෙන්නේ නැහැ. නමුත් විඳීම කියන අර්ථයෙන් ගන්න ඕනි. ඒ වේදනාව කියන අර්ථයෙන් ගත්තොත් තමයි ඒ විඳීම හට ගැනීම නැතිවීම දිය බුබුලක් විදිහට තේරෙන. දිය බුබුලු කැඩෙනවා කියන්නේ හට ගන්නව නැති වෙනවා දිය බුබුලු. අර වේදනාව කියන අර්ථයෙන් ගත්තොත් විතරයි අර රූපය ඇසින් දකින රූපය කියන එකෙන් බැහැර වෙලා ඒ රූපයෙන් හටගන්න විඳීම කියන අර්ථය ගන්න ඕනේ. ඒක ස්පර්ශපත්යෙන් හටගන්න දේ. හරි. ඒකට තමයි ස්පර්ශය කියන එක තේරෙන්න ඕනේ. අපිට ස්පර්ශය තේරෙන්නේ නැහැනේ. ඇසෙන් රූපයක් දකිද්දි එතන ස්පර්ශය කියන එක අපිට අවධානයක් නැහැනේ. ස්පර්ශය හට ගැනීම අවධානයක් නැහැනේ. අපිට තේරෙන්නේ මම රූපය බැලුවා. එතකොට විඳීම කියන එක යාට අහුවෙන්නේ විඳීම කියන එක අහුවෙන්නේ නැහැ. එයා සැප දුක් විඳීම උපේක්ෂා විඳීම විඳලා. හැබැයි විඳීම අහුවෙන්නේ නැහැ යාට. රූපය අහුවෙනවා මිසක්. හරි. කනෙන් ශබ්දය අහනවා. එයාට විඳීම අහුවෙන්නේ නැහැ. ශබ්දය අහුවෙනවා මිසක්. එයා හිතන්නේ විඳීම රූපයට අයිති එකක් කියලා. ශබ්දයට අයිති එකක්. ගඳ සුවඳට අයිති එකක්. රසයට අයිති එකක්. පහසට අයිති එකක්. අරමුණු වලට අයිති එකක් කියලා. එතකොට යාට ඒ විඳීම ඕනෑමට ආපහු ඕන වෙන්නේ අර රූපය. හරි. ඒ විඳීම ඕනෑමට ආපහු ඕන වෙන්නේ අර ශබ්දය.
ඕන වෙන්නේ අර ගඳ සුවඳ. ඕන වෙන්නේ අර රසය. විඳීම අර්ථයෙන් ගන්න. එතකොට ඒ විඳීම අපි දකින්න අපිට පුළුවන් වෙනවා හට ගැනීම නැතිවීම විදිහට. ඒ විඳීම. ඒක ස්පර්ශයෙන් හටගත්තු දේ. ස්පර්ශය වෙනස් වෙනකොට වෙනස් වෙන, ස්පර්ශ නැති වෙනකොට නැතිලා යන එක. දිය බුබුලු හට ගන්නව නැති වෙනවා වගේ වේදනාව හට ගන්න නැති වෙන එක. ඒ හට ගන්න නැති වෙන වේදනාව එයා දැක්කුත් තමයි. ඒක යට තේරුණොත් තමයි. ඒක යට යම් මට්ටමකට වැටහුණොත් තමයි එයාට තේරෙන්නේ මේ විඳීම අනිත්‍ය වූ දෙයක්, මේක හිස් වූ දෙයක්, තුච්ඡ වූ දෙයක්, අසාර වූ දෙයක් කියලා තේරෙන්නේ විඳීමාර්ථයෙන් ගත්තොත්. ඒක රූපයට ඈඳන්නේ නැතුව. වේදනාවට ඒක මේ ශබ්දයට ඈඳන්නේ නැතුව. ඒක ගඳ සුවඳට ඈඳන්නේ නැතුව. විඳීමාර්ථයෙන් ගත්තොත්. ස්පර්ශපත්යෙන් හටගන්න විඳීම කෙනෙක් ගත්තොත් එහෙම. හරි? ස්පර්ශයෙන් හටගත්තු විඳීම කියන අර්ථයෙන් ගන්න ඕනේ. උත්සාහ කරන්න ඔබ. හරි? උත්සාහ කරන්න යම් රූපයක් දකිද්දී ඒ රූපය තුළ හටගන්න විඳීම වෙන් කරලා ගන්න. ඒක ස්පර්ශයෙන් පැත්තෙන් හටගන්න එක. එතකොට තමයි අපිට විඳීමේ ඇත්ත ස්වභාවය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. නැත්නම් විඳීමේ ඇත්ත ස්වභාවය තේරෙන්නේ නැහැ. අපි ඒක රූපයට ඇඳනවා. මුලාවක් තියෙන්නේ. හරි? ඊපස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීතාපි භික්කවේ ගිම්හානම් පච්චිමේ මාසේ ඨිති මජ්ජත්තිකේ කාලේ මරීචි පන්දති තමේනං චක්කුමා පුරිසෝ පස්සෙය නිජ්ජාය යෝනිසෝ උපපරික්කිය තස්සතං පස්සතෝ නිජ්ජායතෝ යෝනිසෝ උපපරික්කතෝ රිත්තකඤ්ඤේව කායේය තුච්ඡකඤ්ඤේව කායේය අසාරකඤ්ඤේව කායේය කිංසියා භික්කවේ මරීචිකාය සාරෝ. මිරිකුවක් වගේ බුදුරජාණන් දේශනා කරන්නේ ගිම්හාන කාලේ, උෂ්ණ අධික කාලේ, ගිම්හාන කාලේ පච්චිමේ මාසේ කියන්නේ අධික රස්නේ තියෙන මාසේ, අධික රස්නේ තියෙන කාලේ යම් කිසි තැනක ඉන්න කෙනෙකුට ඈත බලද්දී එයාට මිරිගුව පේනවා. මේ අත්දැකීමත් ඔබට ඇති. රස්නේ වැඩි කාලේ ඔබ සමහරට පාරේ යනකොට, වාහනේ යනකොට සමහරට පාර අර සම මට්ටමින් තියෙනවා නම් ඈත පේනවා වතුර වලවල් වගේ. දැකලා තියෙනවද? තද්ද අවුව තියෙද්දි දැකලා ඇති. නේ මිරිගුව. ඇත්තටම වතුර වලක් කියලාමයි හිතෙන්නේ. මේ මිරිගුව. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ මිරිගුව දකිද්දී ඒ මිරිගුව කියලා තේරෙන්න ඕනේ යාට. හරි? මිරිගුවක් කියලා තේරෙන වතුර වලක් කියලා තේරුනොත් ඒකේ සාරයක් දකිනවා. මිරිගුව කියලා තේරුණාට පස්සේ මේක මිරිගුවක් කියලා තේරුණාට පස්සේ එයාට තේරෙන්න එයා නුවණින් විමසා බලද්දි පරීක්ෂා කරද්දි එයාට තේරෙනවා මේ මිරිගුවේ සාරයක් නැහැනේ. බුරු දෙයක් නෙමෙයි පෙන්වන්නේ. නේ? හිස්සෝ දෙයක් නෙමෙයි පෙන්වන්නේ. අසාර වූ දෙයක් නෙමෙයි පෙන්වන්නේ කියලා මිරිගුවේ ඇත්ත ස්වභාවය තේරුම් ගන්නවා. මිරිගුවේ ඇත්ත ස්වභාවය. ඒමයකෝ භික්කවේ යාකාති සංඥා. මහණෙනි ඒ විදිහට මේ යම් සංඥාවක් ඇද්ද අතීත අනාගත පච්චුප්පන්න අජ්ජත් බහිත්ත ඕලාරික සියුම් හීන ප්‍රනීත දුර ළඟ යම් සංඥාවක් ඇද්ද ඒ සංඥා ගැන භික්ෂුව හොඳට යෝනිසෝ මනසකාරී දෙනවා. ඒ සංඥාව ගැන පිරික්සා බලනවා. ඒ පිරික්සා බලද්දී අර මිරිගුව වගේ මේ සංඥාවත් හිස් වූ දෙයක් නේද? අසාර වූ දෙයක් නේද? තුච්ඡ වූ දෙයක් නේද කියලා ඒ භික්ෂුවට තේරෙන්න පටන් ගන්නවා කියනවා. වැටහෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේ අහනවා කිංසියා භික්ඛවේ සංඥාය සාරෝ. මහණි සංඥාවේ සාරය මොකක්ද? සාරයක් නැහැ. එතකොට මේ සංඥාව අපි හඳුනගන්න දේ. මොකද අපි හඳුනගන්නේ? හඳුන ගැනීම අටගන්නෙත් ස්පර්ශ ප්‍රත්‍යයෙන්. ස්පර්ශ ප්‍රත්‍යයෙන් අපි හඳුනා ගැනීම එන්නේ. හඳුනගන්නේ මොකක්ද? ඇසින් දකින රූපය. රූප සංඥා.
කනින් අහන ශබ්දය ශබ්ද සංඥා. නාසයෙන් දැනෙන ගඳ සුවඳ ගන්ධ සංඥා. දිවට දැනෙන රසය රස සංඥා. කයට දැනෙන පහස පොට්ටබ්බ සංඥා. මනසට සිතෙන අරමුණු ධම්ම සංඥා. ඔය සංඥා. ඔක තමයි සංඥා. එතකොට මේ සංඥා මොකද්ද? බුදුරජාණන් දේශනා කරන හඳුනගන්න දේ මිරිගුවක් වගේ. අපිට හඳුනගන්න දේ මිරිගුවක් වගේ නේ ඇත්තනේ අපිට. අපිට හඳුනගන්න රූපය ඇසින් දකින රූපය හඳුනගන්න රූපය අපිට ඇත්ත. එහෙනම් අපි දකින්නේ මොකද්ද? මිරිගුවක්. නේ? අපි දකින්නේ නම් මිරිගුවක්. අපිට කනින් අහන ශබ්ද ඇත්ත. එතකොට ඒක මිරිගුවක් නේ. එතකොට මිරිගුවක් දැකලා මිරිගුව වතුර වගේ හිතනවා වගේ. මිරිගු පේන්නේ මිරිගුව. හැබැයි එයා හිතන්නේ වතුරම කියලා. රැවටිලා. ඒ වගේ කියනවා අපි මේ ඇසින් දකින රූපය. අපි කොහොමද හඳුනගන්නේ? නිට්ටයයි කියලා. සැපයි කියලා. ආත්මයි කියලා. කනින් අහන ශබ්දේ නිට්ටයයි කියලා. සැපයි කියලා. ආත්මයි කියලා. ඒ වගේම ආයතන හය අරමුණු නිට්ටය සැප ආත්ම විදියට අපි හඳුනාගන්නේ. එතන මේක සංඥා විපල්ලාසයක්. එහෙනම් හොතට මතක තියාගන්න. දැන් මේ එතකොට ඇසින් දකින රූපය නිට්ටයයි කියලා අපි හඳුනා ගන්නවා කියලා කියන්නේ මේ ගස් ගල් සදාකාලිකයි කියලා හඳුනා ගන්නවා නෙවෙයිනේ. අපි දන්නවනේ මේ ගස් මැරෙනවා කියලා. නේ? මේ කවුරු හරි කෙනෙකුන් ඇහුවොත් එහෙම පොඩි ළමයෙකුන් හරි සාමාන්‍ය ඉච්චර මේ ලොකු දහම් දැනුමක් ඕනේ නැහැ. සාමාන්‍ය කෙනෙක් ඇහුවොත් එහෙම කොස් ගහක් පෙන්නලා මේ කොස් ගහ සදාකාලිකයිද කියලා. නෑ මේක කාලේ අවුරුදු 60 70ක් යනකොට මැරිලා යනවා කියලා කියයි. ඒතර එහෙනම් එයත් එහෙනම් දැකලානේ මේක අනිත්‍යයි කියලා. නේ? යම්කිසි කෙනෙක්ගෙන් ඇහුවොත් මේ ගොඩනැගිල්ල සදාකාලිකයිද කියලා. එයා කියන්නේ මේක කැඩලා යනවනේ කියලා. මේක කැඩෙනවනේ අවුරුදු එයා දැකලා නැද්ද කැඩෙන ගොඩනැගිලි? දිරලා යන විනාශ වෙලා යන ගොඩනැගිලි දැකලා නැද්ද? මැරිලා දිරලා යන ගස් කුලන් දැකලා නැද්ද? දැකලා නැද්ද? දැකලානේ. ඒත් එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ඇසින් දකින රූපය අපි දකින්නේ විපල්ලාසයක් විදියට කියලා. සංඥාව මිරිකුවක් කියලා. එහෙනම් සංඥාව අර්ථයෙන් ගන්න ඕනේ. අපි ගන්නේ රූපේ අර්ථයෙන්. ඇසින් දකින රූපේ අපිට සංඥාව වෙන් කරලා ගන්න බෑ. සංඥාව ස්පර්ශපත්තියෙන් හට ගන්න දෙයක්. කනින් අහන ශබ්දේ සංඥාව ස්පර්ශපත්තියෙන් හට ගන්න එකක්. ඒක වෙන් කරලා ගන්න ඕනේ. නාසයෙන් ගඳ සුවඳේ සංඥාව ඒක ස්පර්ශපත්තියෙන් හට ගන්න. ඒක වෙන් කරලා ගන්න ඕනේ. ඒ සංඥාව ඔන්න මිරිකුවක් වගේ. නැත්නම් අපි මේ කොස් ගහක් කියලා අඳුනගත්තට මේ ගොඩනැගිල්ලක් කියලා අඳුනගත්තට මේක මේ දෙල් ගහක් මේක මේ වෑන් එකක් කාර් එකක් මේ හඳුන ගැනීම මේක මිරිකුවක් කියලා ඒක බොරුවක්. ඒක නෙවෙයි මේ කියන්නේ. හරි? හඳුනගන්න සංඥාව ස්පර්ශපත්තියෙන් හටගන්න දේ ඒ සංඥාව ඒක මිරිකුවක්. ඒක අපි නිට්ටයයි කියලා ගන්නවා. ඒක අපි සැපයි කියලා ගන්නවා. ඒක අපි ආත්මයි. ඒ සංඥා විපල්ලාසයක් තියෙන්නේ. හරි? ඒ අර්ථයෙන් ගන්න සංඥාව ස්පර්ශපත්තියෙන් හටගන්න අර්ථයෙන් සංඥාව ගන්න. ඉන්පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීතාය බික්කවේ පුරුෂෝ සාරත්තිකෝ සාර ගවේසී සාර පරියේසනං චරමානෝ තින්නං කූටාරින් ආදාය වනං පවිසෙය්‍ය. මහණෙනි අරටුවක් ඕන මිනිස්සෙක් අරටුවක් හොයාගෙන යන මිනිස්සෙක් හොඳ කැපෙන පිහියක් අරගෙන කැලේකට පිවිසෙනවා. සෝ තත්ත පස්සෙය්‍ය මහන්තං කදලික්ඛන්දං උජුන් නවං. මහණියා දකින්නවා කියනවා මේ හොඳ නෑඹුල් හොඳ මහත තියෙන නෑඹුල් කිහිල් ගහක්.
ඒ කෙහෙල් ගහක් දැක්කට පස්සේ මෙයා මොකද කරන්නේ? කෙහෙල් ගහේ තමේන මූලයේ චින්දෙය මුලින් සිඳිනවා. මූලයේ චිත්වා අග්ගේ චින්දෙය අගින් සිඳිනවා. ඒ කියන්නේ අගිම මුලින්ම අගිම කපනවා. අග්ගේ චිත්වා පෙග්ගුම්පි නාදිගච්චෙය. නෑ මොකද කරන්නේ? අර උඩ තියෙන පොත්ත ගලවනවා කියනවා. මොකද එයා හොයන්නේ? අරටුවක්. අරටුව හොයන්නේ. සෝ තත්ත පත්ත වට්ටින් විනිබ්බුජ්ජන්තු පෙග්ගුම්පි නාදිගච්චෙය. එයා මොකද කරන්නේ? අර වටේ තියෙන ඒ පතුරු ගලව හොයනවා කියනවා. මොකක්ද හොයන්නේ? අරටුවක්. අරටු හොයන්නේ. වටේ තියෙන පතුරු ගලව අරටුව හොයනවා කියනවා. කුතු සාරං. කොහෙද සාරයක්? කොහෙද අරටුවක්? ඇයි? ගහ කෙසෙල් ගහක් නේ. ගහ කෙසෙල් ගසක් නේ. ඒවමයකෝ භික්කවේ යේකි සංඛාරා. මහන්නේ ඒ වගේ මේ සංස්කාර අතීත අනාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර හීන ප්‍රනීත ගොරෝසු සියුම් දුර ළඟ යම් සංස්කාර ඇද්ද? ඒ සංස්කාර බුදුරජාණන් දේශනා කරන සංස්කාර ගැන යෝනිසෝ මනසිකාරය කරන කෙනා එයාට තියෙන කෙනාට කෙහෙල් ගහේ පතුරු ගලව බැලුවට හරියක් සාරයක් අහුවෙන්නේ නැහැ වගේ මේ සංස්කාර වල ස්වභාවයත් මේකමයි. මේ සංස්කාර අසාර වූ දෙයක්, තුච්ඡ වූ දෙයක්, හීන වූ දෙයක්. මේ සංස්කාර කියන්න තීරණය කියනවා. සංස්කාර කියන්නේ මොකක්ද? සංස්කාර කියලා කියන්නේ චේතනා. තවත් විදිහට කියනවා නම් කර්මය. චේතනා, කර්මය, සංස්කාර. මේවා කෙහෙල් ගස් පතුරු ගහනවා වගේ. කෙහෙල් ගස් පතුරු ගහනවා වගේ මේ සංස්කාර චේතනා. ඒතර සංස්කාර හටගන්නේ මොකින්ද? ස්පර්ශපත්තියමයි. මොකක් ගැනද? ඇසින් දකින රූපය ගැන. රූප සංචේතනා. කනින් අහන ශබ්දය ගැන ශබ්ද සංචේතනා. නාසයෙන් දැනෙන ගඳ සුවඳ ගැන ගන්ධ සංචේතනා. දිවට දැනෙන රසය ගැන රස සංචේතනා. කයට දැනෙන පහස ගැන පොට්ටබ්බ සංචේතනා. මනසට සිතන අරමුණු ගැන ධම්ම සංචේතනා. මේ සංචේතනා චේතනත් ස්පර්ශපත්තියෙන් හටගන්න දෙයක් විදිහට දකින්න ඔබ. උතර මතක තියාගන්න ඒ අර්ථයටම එන්න ඕනි. ස්පර්ශපත්තියෙන් හටගන්න චේතනාව මේ සංස්කාර කියන අර්ථය ආවේ නැත්නම් අපිට අහුවෙන්නේ රූපය. අපිට හම්බෙන්නේ ශබ්දය. ඒකෙන් වෙන් කරලා ගන්න තේරෙන්නේ අපිට. සංස්කාරය, චේතනාව. අර වේදනාව වගේමයි, සංඥාව වගේමයි. මේකත් වෙන් කරලා ගන්න අපිට තේරෙන්නේ නැහැ බොහෝ දෙනෙකුට. රූපයෙන්. අපිට රූපයම අහුවෙනවා මිසක්. ස්පර්ශපත්තියෙන් හටගන්න දෙයක් මේ සංස්කාර, චේතනා. ආන්නේ චේතනා, ඒ සංස්කාර, ඒ ස්පර්ශපත්තියෙන් හටගන්න දේ කියන අර්ථය ඒක වෙන් කරලා ගත්තට පස්සේ, රූපයෙන් වෙන් කරලා ගත්තට පස්සේ අන්නේ සංස්කාර කෙහෙල් ගස් පතුරු ගහනවා වගේ අපේ ජීවිතේ තුල තියෙන මේ සංස්කාර, අපි තුල හටගන්න සංස්කාර, අන්න ඒක හීන වූ දෙයක්, තුච්ඡ වූ දෙයක්, අසාර වූ දෙයක්, සාරයක් නැති දෙයක් මේ සංස්කාර. ගොඩාක් වෙලා යන නිසා අපි ඉක්මනින් මේක අවසන් කර ගන්න ඕනි. ඉන්පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සීත බික්කවේ මායාකාරෝ වා මායාකාරන්තේ වාසීවා චාතුම් මහා පති මායං විදන්සෙය. මහණනි, මායාකාරයෙක් හෝ කියන විඥාකාරයෙක් හෝ විඥාපෙන්න කෙනෙකු අතවැසියෙක් හෝ හතරමං හන්දියක විඥාවක් පෙන්නනවා. හරි, විඥාවක් පෙන්න. තමේනං චක්කුමා පුරුෂෝ පස්සෙය නිජ්ජාය යෝනිසෝ උපපරික්කේය. ඇසැති කෙනෙක් මේ විඥාව ගැන කල්පනා කරනවා කියනවා. හොඳට නුවණින් පිරික්සා බලනවා. ඒතර මේක ඇසැති කෙනෙකුට තේරෙන්නේ මොන ඇස්ද? අර විඥාවේ විඥා ස්වභාවය, විඥාමය ස්වභාවය දකින්න පුළුවන් කෙනෙකුට. නැත්තම් මායාවට අහු වෙනවනේ. ඒතර ඒ විඥාව විඥාව විදිහට දකින්න පුළුවන් තමයි ඇස.
හරි? අපි විද්‍යාව විදිහට නෙවෙයි දකින්නේ. අපි විද්‍යාව ඇත්ත විදිහට. එහෙනම් අපිට සාමාන්‍ය විද්‍යාව විදිහට දකින්න බැයි නම් එයාට මේ කියන අර්ථයෙන් දකින්න ඕ ඇස නැහැ. විද්‍යාව විදිහට දකින්න ඕනි. හරි. අන්නේ ඒ ඇස් ඇති කෙනාටයි විද්‍යාවේ තියෙන අසාර බව තේරෙන්නේ. තුච්ඡ බව තේරෙන්නේ. හීන බව තේරෙන්නේ. නැත්තම් මේ මායාවට අහු වෙනවා. බුදුරජාණන් දේශනා කරන්නේ ඒවමයකෝ බික්කවේ යංකින්ච විඥානං. මහණනි මේ වගේ යම් විඥානයකද අතීත අනාගත පච්චුප්පන්න ආධ්‍යාත්මික බාහිර හීන ප්‍රනීත ගොරෝසු සියුම් දුර ළඟ යම් විඥානයක් ඇත්ත. විඥානය කියන්නේ දැන ගැනීම. ඒ ඇසැති පුරුෂයෙක් ඇසැති කෙනෙක් යම් භික්ෂුවක් යෝනිසෝ මනසිකාරයේ දෙනවා. යෝනිසෝ මනසිකාරයේ දෙනවා. හොඳට පිරික්සා බලනවා මේ විඥානය ගැන. මේ විඥානය හිස් වූ දෙයක්. මේක තුච්ඡ වූ දෙයක්. මේක ලාමක වූ දෙයක් කියලා එයාට තේරෙනවා. කියනවා කිංහිසියා බික්කවේ විඥානී සාරෝ. මහණෙනි විඥානී සාරය මොකක්ද? විඥානී සාරයක් නෑ. විඥානය කියන්නේ දැන ගැනීම. මොකක්ද දැනගන්නේ? ඇසින් රූප, කනින් ශබ්ද, නාසයෙන් ගඳ සුවඳ, දිවෙන් රස, කයින් පහස, මනසින් අරමුණු. එහෙනම් ඇසින් රූප දැනගනිද්දී ඒ ඇසින් දැනගන්න රූපය විච්ඡාවක්. ඇත්ත නෙවෙයි. ඇත්ත විදිහට පෙන්වන වෙනම දෙයක්. ඒක විඥාමේ ස්වභාවය තේරුම් ගන්න ඇස් තියෙන්න ඕනි. ඒ කුමන ඇස්ද? දහම් ඇස. කනින් අහන ශබ්දයේ දැන ගැනීම, ඒ ශබ්දයේ දැන ගැනීම විච්ඡාවක්. විච්ඡාව පෙන්වන එක. විඥාමේ ස්වභාවය තේරුම් ගන්න ඇස් ඇති පුරුෂයෙක් වෙන්න ඕනි. නැත්තම් මායාවට අහු වෙලා බලන්නේ. එහෙනම් කනින් අහන ශබ්දයේ දැන ගැනීම විච්ඡාවක් පෙන්වපු එකක්. අපි විද්‍යාව විදිහට තේරුම් ගත්තාම අන්න එයාට තේරෙනවා මේ කනින් අහන ශබ්දයේ දැන ගැනීම මේක හිස් වූ දෙයක්. සත්‍ය වූ දෙයක් නෙවෙයි මේක. අසාර වූ දෙයක්. සාරයක් නෑ. මේක විච්ඡාවක්, මායාවක්. කනින් අහන ශබ්දයේ දැන ගැනීම මායාවක්. නාසයෙන් දැන ගඳ සුවඳ දැන ගැනීම මායාවක්. දිවට දැනෙන රසය දැන ගැනීම මායාවක්. කයට දැනෙන පහස දැන ගැනීම මායාවක්. මනසට සිතන අරමුණු දැන ගැනීම මායාවක්. එනම් මේ ආයතන 6න් ගන්න අරමුණු ආයතන 6ට 6 අරමුණු මායාවක්. විච්ඡාවක්. අපිට විච්ඡාවක් විදිහට තේරෙන්නේ නැහැ. ඒක ඇත්ත විදිහට තේරෙනවා මිසක්. ඇසින් දැකන රූපය ඇත්තයි අපිට. කනින් අහන ශබ්දය ඇත්තයි. මේ විච්ඡාව අල්ල ගන්න පුළුවන් වෙන්න ඕනේ. විද්‍යාව අල්ලගන්න පුළුවන් වෙන්න ඕනේ. විද්‍යාව අල්ලගත්තොත් තමයි අපිට පුළුවන් වෙන්නේ විද්‍යාවේ ඇත්ත ස්වභාවය තේරුම් ගන්න. ඔන්න ඒකට ඕනි මොකද්ද? ඇස්. ඒකට ඇස ඕනි. බුදුරජාණන් දේශනා කරන්නේ මෙන්න මේ. එහෙනම් බලන්නකො හොඳට බලන්නකො මේ පහම රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ මේ ඔක්කොම පහම ඇස් ඇති පුරුෂයෙක් දකින්නේ. අර පෙන පිටුව ඇස් ඇති පුරුෂයෙක්. පෙන පිටුවේ අසාරය දකින්නේ. දියබුබුල්ල වල අසාරය දකින්නේ ඇස් ඇති පුරුෂයෙක්. හරි? ඊට මිරිගුවේ අසාරය දකින්නේ මායාව දකින්නේ ඇස් ඇති කෙනෙක්. කෙසෙල් කඳේ ඒ අසාරය දකින්නේ ඇස් ඇති කෙනෙක්. ඒ වගේම මේ විද්‍යාවේ අසාරය දකින්නේ හිස් බව දකින්නේ ඒක මායා දකින්නේ ඇස් ඇති කෙනෙක්. එනම් පංච උපාදානස්කන්ධය යථාර්ථය තේරුම් ගන්න ධම්මැස ඕනි. ධම්මැසින් බලන්න ඕනි. අපි බලන්නේ ධම්මැසින් නෙවෙයි සාමාන්‍ය ඇසින්. අපි පෙනගුලිය අපිට පෙනගුලියක් නෙවෙයි. හිස් වූ දෙයක් නෙවෙයි. ඒක සාරවත් වූ දෙයක්. දියබුබුල අපිට දියබුබුලු නෙවෙයි සාරවත් දේවල්. මිරිගුව අපිට වතුරමයි. ඒක මිරිගුව නෙවෙයි අපිට. කෙහෙල් කඳ අපිට අරටු අපි තවමත් හොයමු යනවා. පතුරු ගහන්නේ කෙහෙල් ගහක් කියලා අපි දන්නේ නැහැ.
විඤ්ඤාණය අපිට මායාවක් නෙවෙයි. විඤ්ඤාණය අපිට ඇත්ත. ඇසින් දැනගන්න දේ ඇත්ත. කනින් අහන දේ ඇත්ත. නාසයෙන් දැනගන්න දේ ඇත්ත. දිවෙන් දැනගන්න දේ ඇත්ත. කයින් දැනගන්න දේ ඇත්ත. මනසෙන් දැනගන්න දේ ඇත්ත. මේ බොරුවට අපි අහු වෙලා සසර ගමන ගෙවාගෙන එනවා. මේ ජීවිතෙත් මේ බොරුවට අහු වුණොත් එimhe ආයමත් සසර ගමන යන්න වෙනවා. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පේන පින්ඩූපමන් රූපං වේදනා බුබ්බුලූපමා මරීචිකූපමා සංඥා සංඛාරා කදලූපමා මායූපමංච විඤ්ඤාණං දීපිතා දිච්ඡ බන්දුනා. බුදුරජාණන් දැක්කා කියනවා. දීපිතා ජිත්ත බන්දුනා බුදුරජාණන් වහන්සේ දැක්ක කියනවා. පෙනපිඩුව රූපයේ පෙනපිඩුවක් වගේ. වේදනාව දියබුබුලු වගේ. සංඥාව මිරිකුවක් වගේ. සංස්කාර කෙහෙල් කඳක් වගේ. විඤ්ඤාණය මායාවක් වගේ. මායූපමංච විඤ්ඤාණං මායාවක් වගේ විඤ්ඤාණය බුදුරජාණන් වහන්සේ ඒ විදියට උපමා කරලා දේශනා කළා කියනවා. තව මේක පොඩි කොටසක් නමුත් කාල වේල ඒ අපිට ඒ කොටස මේ ටික තමයි හරිය මේ දේශනාවේ හරිය. ඒක හොඳට තේරුම් ගන්න. පංච උපාදානස්කන්ධය ඔබ හොඳට මේ විදිහට මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ආකාරයෙන් වදාළ අර්ථයෙන් ඔබ හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න. එතකොට ඔබට පංච උපාදානස්කන්ධය ගැන අවබෝධයකට යන්න පුළුවන් වෙයි. ඉතින් ඒ සඳහා ඔබ අප හැමදෙනාට වාසනාව උදා වෙත්වා. මේ ධර්මයේ නුවණින් දකින්න ඔබ අප හැමදෙනාට වාසනාව උදා වෙත්වා. මේ ගෞතම බුදුසසුනේ උතුම් ධර්ම අවබෝධයේ පිණිස ඔබ අප හැමදෙනාට වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පින්වත්නි, අද මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ ධර්ම පූජා සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ පින්වත් මේනකා ඉරබද්ද මහත්මිය, රේණුකා ඉරබද්ද මහත්මිය, ජගත් ඉරබද්ද මහතා, ජනක ඉරබද්ද මහතා, නාලක ඉරබද්ද මහතා සහ යූකේ වියසෝම මහතා විසින් ප්‍රධාන අරමුණු බවට පත් වෙලා තිබෙන්නේ මිය පරලෝකීය දෙමාපියන් වන ජයසේකර ඉරබද්ද පියාණන්ට, රෝහිණී ජයසේකර මෑණියන්ට සහ චම්පා ඉරබද්ද සහෝදරියට පින් අනුමෝදන් කිරීම. ඉතින් මේ පින්තුන් මේ උතුම් දේශනාව සඳහා දායකත්ව දරලා ධර්ම දානමය පින රැස් කරගත්තා. මා මේ උතුම් ධර්මයේ ඔබට කියා දීලා ධර්ම දේශනාමය පින රැස් කරගත්තා. ඔබ සියලු දෙනා මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කළා ධර්ම ශ්‍රවණමය පින රැස් කරගත්තා. අපි සියලු දෙනා එකතුලා මේ රැස් කරගත්තු පුණ්‍ය ධර්මයන් අපි මුලින්ම අනුමෝදන් කරමු. පින්කම සීලුම දෙවියන්ට, පොළොවාසී දෙවියන්ගේ පටන් අගනිටා බඹලෝ දක්වා වැඩ සිටින පින්කැමති සියලු දෙවියෝ මේ පින් දැක බලා සතුට සිතින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ටද ධර්ම අවබෝධයේ පිණිසම මේ පින උපකාර වෙත්වා. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. රැස් කරගත්තු පුණ්‍ය ධර්මයන් යෝකේ වියසෝම ප්‍රභාත් ඉදිරිසිංහ සහ ප්‍රියන්ත කළුවාරච්චි යන අයගේ නමින් මිය පරලෝ ගිය දෙමාපියන්ට පින් පිණිසද, නිරෝෂණී ඉරබද්ද මහත්මියගේ නමින් මිය පරලෝ ගිය මෑණියන්ට පින් අනුමෝදන් කිරීම පිණිස සහ පුන්සිසි ඉරබද්ද මහත්මියගේ නමින් මිය පරලෝ ගිය පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිසත්, ඒ කියන්නේ ඉහත නම් සඳහන් කළ අර මිය පරලෝකීය ඥාතීන් ඇතුළුව දායකත්ව දරූ පින්වතුන්ගේ නමින් නන්නයරුන් උදව්පකාර කළ සියලු පින්වතුන්ගේ නමින් අනන්ත සසර පුරාවට මිය පරලෝකීය සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරමු. ඒ සියලු ඥාතිහිත මිත්‍රාදීන් මේ පින් අනුමෝදන් වෙත්වා. පරලෝක ජීවිත සූපත් වෙත්වා, සපවත් වෙත්වා. සංසාර දුකින් අත් මිදෙන්න මේ පින උපකාර වෙත්වා. සුජීවත්ව සිටින පියදාස මුදන්නායක පියාණන්ට, නන්දා මුදන්නායක මෑණියන්ට, නන්දසේන රාජපක්ෂ පියාණන්ට, ශ්‍රියාලතා විජේසිංහ මෑණියන්ට, පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ උතුම් ධර්මාවබෝධයේ මේ පිණිස මේ පින උපකාර වෙත්වා. පවුලේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. නිරතුරුවම කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දායකත්ව දරූ සීල පින්වතුන්ට, එම පවුල්වල සීල පින්වතුන්ට, නන් අයුරුන් උදව්පකාර කළ සීල පින්වතුන්ට උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ පින උපකාර වෙත්වා.
මහමෙවුනා වාසී සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක සියලු දූපතුන්ටත් මේ පින් එකසිය අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකාවන් සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ අප හැමදෙනාගේ ගුරුවර දෙමාපිය ඥාති හිත මිත්‍රාදීන් සියලුම දෙනාටත් පින් අනුමෝදන් වෙත්වා. හැමදෙනාටම මේ ගෞතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැමදෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.